ආයුබෝවන් පුතේ අපි අද සූදානම් වෙන්නේ භ්‍රමණ චලිතය පාඩම ගැන සාකච්ඡා කරන්න. ඉතාමත් සරලව මේ පාඩම කරගෙන යන්න. මේකේ ලොකු ගණන් අපිට ඇත්තටම එන්නේ නැහැ. ඉතාමත් සරල ක්‍රියාකාරකම් කීපයක් සමගින් ගණිත කර්ම කීපයක් සිදු කරන් තමයි අපිට තියෙන්නේ. එතකොට ඔයා දැන් සූදානම් වෙලා තියෙනෝනේ අදාළ පන්තියට ගිහිල්ලා ආයතනයට ගිහිල්ලා ටියුට් එක අරගෙන තියෙනවා. නැත්නම් අපිට ඕගොල්ලන් WhatsApp මාර්ගයෙන් ටියුට් අපි ඔයගොල්ලන්ට ලබා දීම සිද්ධ කරලා තියෙනවා. එතකොට ඔයාලට අර ලේසියෙන් මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න පුළුවන්. රයිට්. භ්‍රමණ චලිතය. පුතේ අපි භ්‍රමණ චලිතය ඉස්සෙල්ලා මේ චලිතය කියන එක ගැන කතා කරමු. චලිතය. දැන් මම දැන් මෙහෙට යනවා මෙහෙට එනවා. එතකොට මේ මොකද්ද? සරලරේඛීය චලිතය. මම පුතේ මොකක් හරි ලන්නක ගලක් යට ගහලා රවුමට කරකවමු. ඒක වෘත චලිතය. මම මගේ අක්ෂය වටා මෙහෙම කරගෙන. මෙහෙම කරගෙන මගේ අක්ෂය වටා. ඒක භ්‍රමණ චලිතය. එතකොට පුතේ අපිට චලිතය කියන එක්කෙනාව කොටස් තුනකින් නිකන් හඳුන්වීමක් කරන්න පුළුවන්. ඒකක් තමයි සරලරේඛීය චලිතය. සරලරේඛීය චලිතය. ඕගොල්ලන් පුතේ නෝට් එකක් දාගන්න. සටහනක් පැත්තෙන් දාගන්න අමතර කොළවල සටහනක් දාගන්න. සරලරේඛීය චලිතය. හරිද? සරලරේඛීය චලිතය කියලා කියන්න ඕනේ නැහැ. චලිතයනේ සරලරේඛීය. ඔය සරලරේඛීය චලිතය කියන තව නමක් තමයි පුතේ උත්තරණ චලිතය. උත්තරණ වෙන වචන දාන්න එපා පුතේ. උත්තරණ චලිතය. උත්තරණ. පැහැදිලිද? රයිට්. ඊළඟට මේ චලිතයේ තියෙන පුතේ අනිත් එක වෘත චලිතය. වෘත කියන්නේ අර මම කිව්වා වගේ ලන්නක දැන් උදාහරණයක් විදිහට අපි පුතේ මාරක ලිඳේ යතුරුපැදියක් පදිනවා කියන්නකො. මාරක ලිඳේ යතුරුපැදියක් පදිනවා කියනකොට වෘත්තාකාර චලිතයක් නේද සිද්ධ වෙන්නේ ඇතුලේ. එතකොට යා මධ්‍ය අක්ෂයක් වටා කැරකීමක් වෙනව නේද? මධ්‍ය අක්ෂයක් වටා කැරකීම වෘත චලිතය. එතකොට පුතේ යා සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. එතකොට මේ වෘත චලිතය. අනිත් එක තමයි භ්‍රමණ චලිතය. රයිට්. ඉතින් භ්‍රමණ චලිතයේ උදාහරණයක් තමයි හොඳම එකක් තමයි ෆෑන් එකක් තමන්ගේ අක්ෂය වටා කැරගෙන භ්‍රමණ චලිතය. කලතුරොංචිල්ලාවක් යනාදී වශයෙන් රෝදයක් තමන්ගේ අක්ෂය වටා කැරගෙන ඒක ඔක්කොම භ්‍රමණ චලිතය. එතකොට මේ වෘත චලිතයේ භ්‍රමණ චලිතයේ මේ දෙන්නගෙම වෘත චලිතයේ භ්‍රමණ චලිතයේ සමානකම් තියෙනවා. සමානකම්. ඒ සමානකම් තමයි කෝණික විස්ථාපනය, කෝණික ප්‍රවේගය, කෝණික ත්වරණය වගේ ඔක්කොම මේ දෙන්නගේ එක හා සමානව යෙදෙනවා. වෙනසකට තියෙන්නේ වෘත චලිත විශාල ප්‍රමාණයක. දැන් වෘත චලිතයේදී තියෙන එක අංශු පදාර්ථයක් නේ. ඒ අංශු පදාර්ථ ගොඩාක් තියෙන භ්‍රමණය. උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් මේක සමස්ත පද්ධතියක් නේ. මේ තැටිය සමස්ත පද්ධතියක්. මේ සමස්ත පද්ධතියේ එක තැනක් ගත්තොත් එක පොයින්ට් එකක් ගත්තොත් ඒ එක පොයින්ට් එක මේ අක්ෂය වටා ගමන් කරනවා නම් එතන තියෙන වෘත චලිතය. පැහැදිලි නේද? මේක පොයින්ට් එකක් ගන්නකො මෙතන එක පොයින්ට් එකක්. ඒක පොයින්ට් එකක් ගත්තොත් එයා කැරකෙනවා කියලා හිතන්නකො මේවට. මේවට කැරකෙනවා නම් ඒක එක වෘත චලිතයක්. ඒතර දැන් මේ පොයින්ට් එක ගත්තොත් ඒක එක වෘත චලිතයක්. යනාදී වශයෙන් ගත්තම මේකේ පොයින්ට් අක්ෂ ගොඩාක් තියෙනව නේද? ආයෙත් මේක සමස්ත පද්ධතියක් කියන මේක සමස්ත පද්ධතියේ චලිතයක් කියන අපි ඒකට කියන්නේ භ්‍රමණ චලිතයක් කියලා. එතකොට තවදුරටත් භ්‍රමණ චලිතය සාකච්ඡා කරමු. මම මේ පැහැදිලි කරේ වෘත චලිතය සහ භ්‍රමණ චලිතේ සමානකම් අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි හැමදෙස්සෙම සංසන්දනය කරන්න පුළුවන් පුතේ සරලරේඛී චලිතය සහ භ්‍රමණ චලිතයේ තියෙන පද එකිනෙකට සමාන කිරීමක් කියන්නේ ප්‍රතිසම වෙනවා කියලා ඔකට කියන්නේ. ප්‍රතිසම. ඒ කියන්නේ සරලරේඛීය චලිතයේ තියෙන ප්‍රවේගය භ්‍රමණ චලිතයේදී කෝණික ප්‍රවේගය. සරලරේඛීය චලිතයේ තියෙන ත්වරණය භ්‍රමණ චලිතයේදී කෝණික ත්වරණය. කාලයම තමයි යනාදී වශයෙන් අපිට කතා බහ කරන්න පුළුවන්. පැහැදිලි නේද එතකොට? එතකොට පුතේ චලිතය යටතේ අපි අද කතා කරන්න යන්නේ මේ භ්‍රමණ චලිතය සම්බන්ධයෙන්. නමුත් භ්‍රමණ චලිතය සම්බන්ධයෙන් කතා කරනකොට වෘත චලිතයේ තියෙන යම් අදහස් කොටස් අපිට අවශ්‍ය වෙනවා. නමුත් වෘත චලිතයම කියලා හදාරන්න නැතුව අපි භ්‍රමණ චලිතය කියලා හදාරමු. පැහැදිලි නේද? භ්‍රමණ චලිතය කියන්නේ මොකක්ද? යම් දෘඩ වස්තුවක් මේක බලන්න. යම් දෘඩ වස්තුවක් තමන්ගේ අක්ෂය වටා කැරකීමක්. මේ කැරකීමට අපි කියන්න පුළුවන් භ්‍රමණ චලිතයක් කියලා. පැහැදිලි නේද? නාට මුලින්ම අහන පුතේ දෘඩ වස්තුවක් වගේ කියනවා. දෘඩ වස්තුවක් තමා මත පිහිටි අක්ෂයක් හරහා ගමන් කරන අක්ෂයක් වටා භ්‍රමණය වන විට එම වස්තුව භ්‍රමණ චලිතයක් ඇති කරයි. ඒක highlight කරගන්න.
right එහෙනම් උදාහරණ අහනවා එහෙනම් ලියන්න උදාහරණ මේ විදියට කතුරොන්චිල්ලාව යතුරුපැදි මෝටර් රථ ටයර් merry-go round විදුලි පංකාවක චලිතය විදුලි පංකාවක් කියලා ලියන්න විදුලි පංකාවක් බඹරයක් කැරකීම right ඇති නේද එතකොට පුතේ දැන් කතන්දරේ කිව්වේ සමහර කොහොමම අහගන්න සමහර චලිතය තියෙනවා භ්‍රමණ චලිතයේ වගේම සර්වේගී චලිතය එක විට සිදුවන උදාහරණයක් විදිහට මම ඔයාලට කියන්නම් සර්වේගී චලිතය වගේම භ්‍රමණ චලිතයත් එක දිගට සිදුවන එකක් තමයි වාහනයක ටයර් එක දැන් වාහනේ ඉස්සරහට යනවා දැන් මට කියන්න රෝදේ මේක පාර නම් මේ වාහනේ රෝදේනේ ඒතර වාහනේ රෝදය කොහොමද දිනනවා මේක රිම් එක ඔය විදිහට දිනනවා රිම් එක වාහනේ රෝදේ තමන්ගේ මෙන්න මේ අක්ෂය වටා කැරගෙනව නේද වාහනේ රෝදේ තමන්ගේ අක්ෂය වටා කැරගෙනව එහෙනම් මෙයා කැරගෙනව මෙහෙම කැරගෙනව ඔහොම කැරගෙන ගමන් ඉන්නේ නේ right දැන් වාහනේ තියෙන රෝදේ කැරගෙන ගමන් ඉස්සරහට ගමන් කරන්නේ නැද්ද මෙයා ඉස්සරහට ගමන් කරන්නේ නැද්ද ඉස්සරහට ගමන් කරනව නේද එතකොට මෙතන තියෙන මොන චලිතයේද භ්‍රමණ චලිතය මෙතන මේ කොටස එතකොට රෝද ඉස්සරහට යනකොට එතන තියෙන මොකද්ද සර්වරේඛීය චලිතය නැත්නම් උත්තරණ චලිතය එහෙනම් කැරගෙන රෝදයක් ගත්තට පස්සේ අපිට මොකද්ද කියන්න පුළුවන් ගමන් කරන වාහනයක් තියෙනවා නම් රෝදයේ තුල තියෙන භ්‍රමණ චලිතය ඒ වගේම රෝදයේ ඉස්සරහට ගමන් කරනවා ඒක එතකොට උත්තරණ චලිතය එහෙනම් මේක තරුවක් දාලා මෙහෙම ලියා ගන්න යටින් ගමන් කරන වාහනයක රෝදෙහි භ්‍රමණ චලිතය මෙන්ම ගමන් කරන වාහනයක රෝදෙහි භ්‍රමණ චලිතය මෙන්ම සර්වරේඛීය චලිතයේද අන්තර්ගත වේ පැහැදිලි නේද right හොඳයි Already? හරි පුතේ. හරි හොඳයි. අපි දැන් කතා කරන්න යන්නේ ඔයාලගේ ටියුට් එක උතරම තියෙනවා කෝණය හෙවත් කෝණික විස්ථාපනය. දැන් ඔයා නිකන් සරලව හිතන්න. දැන් මං ගාව තියෙන මේ භාණ්ඩය ගැන පොඩ්ඩක් බලන්නකෝ. right? මම මේ කරන මේ වස්තුවේ මෙන්න මේ ලක්ෂය ගැන මම සලකන්නේ. right? මේ ලක්ෂය. right? ඔයා දැන් මාත් එක්ක බලන්න. මේ ලක්ෂය. right? මේ ලක්ෂය මෙන්න මේ අක්ෂය වටා මේ තියෙන භ්‍රමණ අක්ෂය මේ භ්‍රමණ අක්ෂය වටා මේ අක්ෂය කැරගෙන යන්නේ. දැන් මෙන්න ඔන්න දැන් පටන් ගත්ත කැරගෙන කැරගොන. පැහැදිලි නේද? තිබ්බේ කොතනද? මේ මට්ටමේ. යා උඩට. දැන් ඔයා ඒක මෙතනින් බලන්න.
right ඔන්න මෙතන මධ්‍ය ලක්ෂය කැරගෙන භ්‍රමණාක්ෂය right තිබ්බ ලක්ෂය මෙතන මේ දෘඩ වස්තුවේ එක්තරා ලක්ෂයක් මම මේ මාක් කරන්නේ පුතේ මම මේ මාක් කරන්නේ දෘඩ වස්තුවේ එක්තරා ලක්ෂයක් දැන් මේ ලක්ෂය A right මේ අරය දැන් මෙයා මේ A කියන ලක්ෂය මේ කියන්නේ A කියන ලක්ෂය මේ A කියන ලක්ෂය ඉහට ගමන් කිරීමක් වුණා නේද එහෙනම් මේ A කියන ලක්ෂය දැන් මෙතනට ගියා දැන් අපි මේ අවස්ථාවේ කියමු A ඩෑෂ් කියලා එහෙනම් මේ අරය දිනනවා ඔය විදිහට right එයා මගේ පුතේ දැන් ගත්තොත් මේ A ලක්ෂය A ඩෑෂ් කියන ලක්ෂයට ගමන් කිරීමක් සිද්ධ කරලා දිනවනේ ගමන් කරා නම් එතන දිනේ පුතේ යම් විස්ථාපන වෙච්ච දුරක් නේද නැත්නම් දුරක් කියලා කියමු S කියලා ගමු ඉතින් මෙයා මෙතන ඉඳන් මෙතනට ගමන් කරනකොට මෙන්න මෙතන ගත්තොත් කෝණයක් කැරකීමක් සිද්ධ වෙලා දිනවනේ මේ ලක්ෂ්‍ය පුතේ මෙතන ඉඳන් මෙතනට ගමන් කරනකොට යම් කෝණයක් කැරකිලා තියෙනවා මේ පේන්නේ බලන්න මේදී මෙතන ඉඳන් මේ අක්ෂය දැන් ඉන්නේ මේ අක්ෂය. එතකොට මේක මේ යම් කෝණයක් කැරකිලා තියෙනවා. පුතේ ඔන්න ඔය කැරකිච්ච කෝණයට අපි කියනවා θ කියලා. අන්නේ කෝණයට කියන්නේ කෝණික විස්ථාපනය කියලා. එතකොට පුතේ මේ A අක්ෂය මෙතන ඉඳන් මෙතනට ගිහිල්ලා ඒකට යම් කාලයකට ගත වෙනවා කියලා අමතක කරන්න එපා. එහෙනම් මේ ලක්ෂය දැන් මෙතන ඉඳන් මෙතනට ගිහිල්ලා එහෙනම් ආරම්භක පිහිටුමේ ඉඳන් යම් කෝණයක් තමයි එයා කැරකිලා තින්නේ ආරම්භක පිහිටුමේ ඉඳන් යම් කෝණයක් තමයි කැරකිලා තින්නේ අන්න ඒකට අපි කියන්නේ කෝණික විස්ථාපනය කියලා නැත්නම් කෝණය කියලා කියනවා පැහැදිලිද රයිට් එනවා වගේ තියෙනවා කෝණය හෙවත් කෝණික විස්ථාපනය අර්ථ දක්වන්න රයිට් එහෙනම් කියන්න මේව භ්‍රමණය වන වස්තුවක් මත පිහිටි යම් ලක්ෂයක පිහිටුමේ සිදුවන වෙනස් වීම ප්‍රකාශ කරන්නේ භ්‍රමණීය වස්තුවක් මත පිහිටි යම් ලක්ෂයේ වෙනස් වීමක් ප්‍රකාශ කරන්නේ කෝණය හෙවත් කෝණික විස්ථාපනය ලෙසිනි. කෝණය හෙවත් කෝණික විස්ථාපනය ලෙසිනි. ඒ කියන්නේ මෙයා කැරකිච්ච ප්‍රමාණය. ඒ කියන්නේ දැන් මුල් පිහිටුමත් අවසාන පිහිටුමත් සැලකුවම කොච්චර කෝණයක් එයා චලිත වෙලාද කෝණිකව කෝණය හෙවත් කෝණික විස්ථාපනය නමිනි right උදේ දැන් අපි භ්‍රමණ චලිතේ කතා කරන්නේ භ්‍රමණ චලිතේ ඒතකොට මේ θ කියන්නේ කෝණික විස්ථාපනය එතකොට θ කියන්නේ කෝණික විස්ථාපනය right කෝණික විස්ථාපනය මේක මයින්නේ පුතේ අපි රේඩියන්ස් අපි ඔක රැඩ් කියලා කියමු. ඔක රේඩියන්ස් කියලා කියන්න ඕනේ නැහැ. අපි රැඩ් කියලා ලියමු. කෝණ විස්ථාපනය මයින් රේඩියන්ස් වලින් නයික රැඩ් කියලා කියමු. රේඩියන් අපි ඔකට කියනවා ඒකකය රැඩ් කියලා කියමු. පැහැදිලි නේද? එහෙනම් කෝණික විස්ථාපනය මයින්නේ රේඩියන් වලින් ඒකට අපි රැඩ් කියලා කියමු. පැහැදිලි නේද? රයිට්. ඔයාලට අක් ගාලා මේක ඇඳ ගන්න. ඔයාලට එතකොට මේකට අක් ගාලා ඇඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔතන ඉඳ තියෙන විදිහට ටකස් ගාලා ඇඳ ගන්න. වීඩියෝ එක ස්ටොප් කරලා ඇඳ ගන්න. මොකද මම ටක් ගාලා එතකොට මේක මකලා කටයුතු කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාලට මේක නැවත වාරයක් විනාඩි 3ක් ගන්න පුළුවන් හින්දා අවුලක් නැත්තේ. දැන් පුතේ පින්තූරය ඇඳ ගන්න හරියට අදාළ ස්ථානයේ. right එතකොට මේ A ලක්ෂය A වලින් නම් මේ කොටසට එනකොට
කැරකිච්ච කෝණ ප්‍රමාණය කෝණික විස්ථාපනය. ඊට පස්සේ තියෙන පුතේ අපිට රේඩියන් ගැන හදාරන්න. ඊට පස්සේ තියෙන රේඩියන් ගැන හදාරන්න. right. right අපිට කතා කරන්න තියෙන්නේ පුතේ රේඩියන් ගැන. බලමු රේඩියන් කියන්නේ මොකක්ද කියලා. දැන් මේ කේන්ද්‍රය කියන විදිහට මේ පුතේ right මේ පුතේ කේන්ද්‍රය. කේන්ද්‍රයේ සිට පරිධියට දුර අරය. කේන්ද්‍රයේ සිට පරිධියට දුර අරය. අරයට සමාන දුරක්. අරයට සමාන ඡාප දිගක්. අරයට සමාන ඡාප දිගක් මම තෝරගන්නවා පුතේ පරිධිය මත. පරිධිය මත අරයට සමාන ඡාප දිගක් තෝරගන්න. ඒ ඡාප දිග තෝරගත්තට පස්සේ ඒ ඉවර වෙන පොයින්ට් එකෙන් නැවත කේන්ද්‍රයේ ආපාදනය කරන යම් කෝණයක් තියෙනවනේ. කේන්ද්‍රයේ ආපාදනය කරන යම් කෝණයක් තියෙනවනේ. ඒ කියන්නේ මෙතනත් R මෙතනත් R මෙතනත් R. එතකොට ඔය R පේනවනේ නේද? එතකොට ඕනෑම අරයක් සහිත උතයක් ගන්න පුළුවන්. ඒ අරයට සමාන ඡාප දිගක් පුතේ තෝරගෙන ඡාප දිගක් පුතේ පරිධිය මත තෝරගෙන එම කොටස මගින් ඒ ඡාප දිග මගින් කේන්ද්‍රය මේ O කියන කේන්ද්‍රය කියලා ගත්තොත් මේ O කියන කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය තමයි θ කියලා කියන්නේ. එහෙනම් මේ θ ට සමාන වෙන්නේ රේඩියන් එකකට. ඊළඟට රේඩියන් එකකට අපි මේක එකයි c කියලා මෙහෙම දක්වන්න පුළුවන්. දැන් අංශක දක්වන්නේ කොහොමද? ඕමනේ. අංශක බිඳුව කියලා දක්වන්නේ මෙහෙම කියලා දක්වන්නේ. රේඩියන් කියන එකේ කෙටි සංකේතය c. එහෙනම් මේ කෝණය θ නම් ඒ කෝණය රේඩියන් එකක්. එහෙනම් මට කියන්න රේඩියන් අර්ථ දක්වන්නේ කොහොමද? ලියා ගන්න පුතේ. වාගම පිටු අංකය උතන තියෙන එකේ. right? උතන යට තියෙනවා ඊට රේඩියන් කියලා. එතන ලියා ගන්න මෙහෙම. වෘත්තයක අරයට සමාන දිගක් ඇති ඡාප කොටසක් මගින් කේන්ද්‍රයේ ආපාදනය කරනු ලබන කෝණය රේඩියන් එකකි. කේන්ද්‍රය ආපාදනය කරනු ලබන කෝණය රේඩියන් එකකි. පැහැදිලි නේ පුතේ? right. එහා පැත්තේ පිටුව ඉඩ තියෙනවා. එහා පැත්තේ පිටුව ඉඩ තියෙන තැන ඔක ඇඳ ගන්න, ලියා ගන්න, ටක් ගාලා රූපය ඇඳ ගන්න. ටක් ගාලා රූපය. හරිද? right හොඳයි. දැන් ඊළඟ අපිට හදාරන්න තියෙන්නේ පුතේ ඔයාලට ඒකේ විස්තරේ සමස්ත විස්තරේ පල්ලෙහාන් තියෙන අපි ඒක ඉගෙනගෙන තියෙන මීඩිය ඉස්සලා ත්‍රිකෝණමිතිය වගේ පාඩම් වලදී අපි කතා කරලා තිනවා මොකක්ද මේ රේඩියන් සහ අංශක අතර සම්බන්ධතාව. අපි සරලව මතක් කරගමු. සරලව අංශක 360ක් කියන්නේ රේඩියන් වලින් නම් 25 කියන අගයක් නේද? අංශක 360ක් කියන්නේ රේඩියන් වලින් 25 ප්‍රමාණය. අංශක 360ක් කියන්නේ නම් අපිට කියත හැකි 2πc. එහෙනම් අංශක 180ක් කියන්නේ πc. එහෙනම් අංශක එකක් කියන්නේ කීයක්ද? 5 බෙදීම 180ක් රේඩියන්. ඒක ඔහොම කියන්නත් පුළුවන් නේ.
5 බෙදීම 180ක් රේඩියන්. එතකොට මේක තම සරල සම්බන්ධතා දෙකක් අපිට මතක තියාගන්න පුළුවන්. එතකොට යම් කිසි අංශක ගානක් යම් අංශක ගානක් තියෙනවා අංශක දෙක කියලා හිතන්නකො. අංශක දෙක අපි කියන්න ඕනේ රැඩ් වලින්. රැඩ් කියලා. අංශක දෙක රේඩියන් කියලා. දැන් අංශක දෙක රේඩියන් කරන්න අපිට කරන් තිබ්බේ එක අංශකයක් කියන්නේ කීයක්ද? 1 බෙදීම 5 බෙදීම 180ක් නේ රේඩියන් නම්. එහෙනම් අංශක දෙකක් කියනවා නම් අපි මොකද කරන්න ඕනේ පුතේ? 5 බෙදීම 180 වැඩි කරන්න ඕනේ කීයද? දෙකකින්. ඇයි මේ පැත්තත් දෙකකින් වැඩි කරා දෙකකින් ගන්න නේද? පැහැදිලිනේ? එතකොට ඔන්න ඔහම එනවා. නේ? ඒ උත්තරය අපිට ගන්න හැකි අංශක දෙකක් සමාන වෙන්නේ කීයද? 5 බෙදීම 90 කියන අගයට නේ. 5 බෙදීම 90 රේඩියන්. රේඩියන්. ඔන්න ඔහම ගන්න පුළුවන් උදාහරණයක් විදිහට මම මේක උදාහරණයක් විදිහට ගත්තේ ඒකයි. අංශක දෙකක් කියන්නේ රේඩියන් කීයද? අංශක දෙකක් කියන්නේ රේඩියන් කීයද කියලා ගත්තොත් අංශක එකක් කියන්නේ 5 බෙදීම 180ක් නේද කොට නේ මෙදී අංශක 180ක් කියන්නේ 5 අංශක එකක් කියන්නේ 5 බෙදීම 180ක් එහෙනම් යම් අංශක පත් කරනවා අපි මොනවා බවටද රේඩියන් බවට අංශක පත් කරනවා රේඩියන් බවට එහෙනම් අංශක රේඩියන් බවට පත් කරනකොට අපි මොකද්ද කරන්න ඕනේ අදාළ දී ඇති අංශක ගාන මොකක් කරන්න ඕනේද 5 බෙදීම 180 න් ගුණ කරමු මෙදී දී ඇති අංශක ගාන දෙකයි. එහෙනම් මොකද කරන්න ඕනේ? දෙවාරයක් 5 බෙදීම 180. තව උදාහරණයක් ඕම බලමු. උදාහරණයක්. මෙතන නිකන් සරල උදාහරණයක් දැන් මේක තියෙනවනේ. හරිද? මෙතන බලන්න සරල උදාහරණයක්. අංශක 45. අංශක 45 රේඩියන් කීයද? අංශක 45 රේඩියන් කීයද? කොහොමද ඒක හදන්නේ? අංශක 45 ගුණ කරන්න මොකද්ද? 5 බෙදීම 180. එතකොට රේඩියන් වලින් එනවා. කියන්න ගන්න එතකොට 45 එකයි 180 45 4යි. එහෙනම් පුතේ 5 බෙදීම 4ක් කියලා එනවා රේඩියන් වලින් අංශක 45 සමාන වෙන්නේ. පැහැදිලිද? ඒතර අංශක 45 සමාන වෙන්නේ 5 බෙදීම 4ට. දැන් තේරුණා නේද? ඒතර ඔන්න ඔය විදිහට තමයි පුතේ අපිට අංශක සහ රේඩියන් අතර සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. තේරුණා නේද? එතකොට අංශක 180ක් 5 ප්‍රමාණයක් එක් අංශකයක් කියන්නේ 5 බෙදීම 180ක් යම් අවස්ථාවක අංශක ගානක් තියෙනවා නම් පුතේ අපිට රේඩියන් කරන්න අපි කරන්නේ මොකද්ද? අදාළ අංශක ගාන 5 බෙදීම 180 න් ගුණ කරනවා. අදාළ අංශක ගාන 5 බෙදීම 180 ගුණ කරන පුතේ ලස්සන වෙන උදාහරණ අංශක 45 කියන්නේ නම් 45 වරක් 5 බෙදීම 180 උත්තරේ වෙනවා 5 බෙදීම 4ක් කියලා. පැහැදිලි නේද? මම හිතනවා හොඳට තේරුණා කියලා. ඔයා මේක පොඩ්ඩක් සටහනක් දාගන්න. ඔතන යටත් තියනවා කියලා. නමුත් පොඩි සටහනක් පැත්තෙන් දාගන්න. ඔය දින අංශක 45 කියන්නේ 5 බෙදීම 4 ඒ දත්ත සටහන වලට තියෙනවා. ආපු විදිය පිළිබඳ ඔයා පොඩි සටහනක් ඔතන දාගත්තට කමක් නැත්තේ නෑ. ඊළඟට අපි යන්නේ කෝණික ප්‍රවේගයට නිසා. right හොඳයි පුතේ අපි ඊළඟ කතා කරමු කෝණික ප්‍රවේගය ගැන. right කෝණික ප්‍රවේගය ගැන කතා කරන්න ඉස්සෙල්ලා දැන් මේකේ පොඩි මතක් කිරීම කරන්නකෝ. එතකොට මට කියන්න මොකද්ද? අංශක රේඩියන් කෙටි සටහන වගේ දාගත්තොත් මොකද කරන්නේ? අංශක මොකක් කරන්න ඕනේද? රේඩියන්. අංශක රේඩියන් කරන්න මොකද කරන්න ඕනේ? කියන්න කරන්න ඕනේද? අදාළ අංශක ගණන ಗುಣ කරන්න මොකද පුතේ? ಗುಣ කරන්න මොකෙන්ද? 5 බෙදීම 180. මොකක් කරන්නද? අංශක රේඩියන් කරන්න. අංශක රේඩියන් කරන මොකද? අදාළ අංශක ගණන 5 බෙදීම 180
ගුණ කරන්න. පැහැදිලි එතනින් වැඩි ඉවරයි. එතකොට ඊළඟ එක රේඩියන් කොහොමද අංශක කරන්නේ? ඒක තාමත් කරන්නේ නැත්තම් රේඩියන් කොහොමද අංශක කරන්නේ? right රේඩියන් අංශක කරන්නේ කොහොමද? හැමදාම අකුරන්නේ නැහැ ඉගෙන ගන්න ඕනේ. right රේඩියන් අංශක කරන්නේ කොහොමද? එතකොට රේඩියන් අංශක කරන්නේ ඉතාම සරලව පුතේ. දැන් අංශක 180ක් කියන්නේ 5 ප්‍රමාණයක් නේද? එහෙනම් අපිට කරන්න තියෙන්නේ කෙලින්ම රේඩියන් වල දෙනවනේ 2යි 5 කියලා. ඉතින් අපි හිතමු 5යි 3යි 5 කියලා. 3යි 5 කියලා දෙනවා නම් අපිට කෙලින්ම කරන්න තියෙන්නේ 3 ගුණ කරන්න 5 කියන්නේ අංශක 180. එතකොට අපිට කෙලින්ම කියත හැකි කීය දෙන්නේ? 540ක් කියලා අංශක. එහෙනම් මොකද කරන්නේ? 5 වෙනුවට 180 ආදේශ කරන්න. එතකොට රේඩියන් අංශක කරන්න මොකද කරන්න ඕනේ? 5 වෙනුවට 180 ආදේශ කරලා උත්තරේ ගන්න තියෙනවා. තේරුණා නේද? 5 වෙනුවට 180 ආදේශ කරලා උත්තරේ ගත්තම සරලව ලබා ගන්න පුළුවන් අංශක රේඩියන් කරන්න තිබ්බා. තේරුණා නේද? රයිට්. පැහැදිලි නේද? හරි. හොඳයි. එතකොට ඔන්න ඔය සටහන දාගත්තා නම් හරි අංශක රේඩියන් කරන අදාළ අංශක ගන්න 5 වෙනුවට 180 එකතු කරගන්න. රේඩියන් අංශක කරන්න 5 වෙනුවට 180 ආදේශ කරලා සුළු උදාහරණ විදියට 3යි 5 කියලා ගත්තේ ඒක. උදාහරණ විදියට 3යි 5 කියලා ගත්තේ ඒක. පැහැදිලි නේද පුතේ? රයිට්. අපි අමිලාට කෝණික ප්‍රවේගයට. දැන් කෝණික ප්‍රවේගය කියන්නේ මොකද්ද? මේ දැන් ඔය උදාහරණයක් විතර බැලුවොත් මේ මෙයා කැරගෙනවා. මේ ලක්ෂ්‍ය දිහා බලන්න මේ ලක්ෂ්‍ය දිහා බලන්න මෙයා කැරගෙනවා මේ කළු පාට ලක්ෂ්‍ය දිහා බලන්න මේ කළු පාට ලක්ෂ්‍ය කැරගෙනවා මේ කළු පාට ලක්ෂ්‍ය කැරගෙනවා. මේ ලක්ෂ්‍යය කැරගෙන යන කෝණයක් නේද? මේ ලක්ෂ්‍යය දැන් කැරගෙන යන කෝණයක්. මේ කෝණය වටා කැරගෙනවනේ. මේ ලක්ෂ්‍යය දැන් වටයක් යන්නේ නේද? එතකොට පුතේ අපි ගත්තොත් right අපිට ගත්තොත් දැන් මෙන්න මේ කියන කේන්ද්‍රය වටා දැන් මේ ලක්ෂ්‍යය කරගෙන යන්නේ. එතකොට මේ ලක්ෂ්‍යය මෙතන ඉඳන් දැන් මෙතනට ගමන් කරනවා. දැන් මෙතනට ගමන් කරනවා. දැන් මේ ඒ ලක්ෂ්‍යය මෙතන දැන් ඒ ඩෑෂ් මෙතන. පැහැදිලිද? එතකොට මෙයා කරගිච්ච කෝණයක් දැන් තියෙනවනේ මෙතන රේඩියන් වලින්. ඔයා මට කියන්න මෙයාට මේකට ගත වෙන්නේ නැද්ද යම් කාලයක්? යම් කාලයක් ගත වෙනවා. එහෙනම් පුතේ කෝණික ප්‍රවේගය කියන්නේ සරලව කිව්වොත් කෝණික ප්‍රවේගය කියලා කියන්නේ එතකොට මෙන්න මේ කැරකුණ කෝණය රේඩියන් වලින් මැනලා ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕනේ. එහෙනම් කැරකුණ කෝණය බෙදනවා ගත වූ කාලයෙන්. කැරකුණු කෝණය බෙදනවා ගත වූ කාලය. එහෙනම් පුතේ කෝණික ප්‍රවේගය කියලා කියන්නේ මොකක්ද? කැරකුණු කෝණය බෙදන ගත වෙච්ච කාලය. එහෙනම් කැරකුණු කෝණය ගත වෙච්ච කාලයෙන් බෙදුවා අපිට තම සරල උත්තරේ ලැබෙනවා. එතකොට පුතේ කැරකුණු කෝණයට කෝණික ප්‍රවේගය කියන්නේ ඔමෙගා. right කැරකුණු කෝණය පුතේ තීටා. ඒක මයින් මතක තියාගන්න රැඩ් වලින්ම ඉන්නේ. right බෙදන්න ගත වෙච්ච කාලයෙන් t. එතකොට ඔමෙගා සමානයි t බෙදීම t. එතකොට පුතේ ඔමෙගා වල ඒකකය මෙයාගේ ඒකකය යුනිට්ස් මොනවාද යුනිට්ස් වලට එනකොට එතකොට ඔමෙගා වල යුනිට් වලට එනකොට පුතේ t කියන්නේ රැඩ් බෙදන්නේ ගත වෙච්ච කාලයෙන් තත්පර. එතකොට එන්නේ පුතේ රැඩ්ඩෙස් ඍණ 1 නේද? රැඩ්ඩෙස් ඍණ 1 කියන්නේ තත්පරයට රේඩියන්. මොකද්ද? තත්පරයට රේඩියන්. right හරි පුතේ මේ කොටස අපි ගන්නෙ මෙන්න මේ විදියට කෝණික ප්‍රවේගය අපි ගන්නෙ පුතේ මේ විදියට කෝණික ප්‍රවේගය ගන්නෙ ඒකාකාරව භ්‍රමණය වන වස්තුවකට. එතකොට මොකද කරන්නේ? ඒකාකාර භ්‍රමණයක් වන වස්තුවකට. ඒ කියන්නේ ඒකාකාර කෝණික ප්‍රවේගය. ඒකාකාර භ්‍රමණය. ඒ කියන්නේ බාහිර අසන්තුලිත ව්‍යාවර්තයක් යෙදිලා නැහැ. ඒ කියන්නේ බාහිර බලයක් යෙදිලා නැහැ කියලා හිතන්නකෝ. බාහිර බලයක් යෙදිලා නැති අවස්ථාවක ඒකාකාරව භ්‍රමණය වන එක්කෙනෙක්ට තමයි අපි මේ විදිහට ගන්න.
හැබැයි පුතේ ලොකු වෙනසක් නැහැ බාහිර පරිසරයෙන් අපිට බලයක් යෙදුණා කියලා. ඒ කියන්නේ බාහිර පරිසරයෙන් බලයක් යෙදුනොත් පුතේ යම් කෙටි කාලයක් තුල කෝණය ගොඩක් වෙනස් වෙනවා. එතකොට යම් කෙටි කාලයක් තුල කෝණය ගොඩක් වෙනස් වුණාම අපි ඒකට ලියන සූත්‍රය ඔමෙගා සමානයි ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා t. පැහැදිලිද? එතනදී ලියන්නේ හරියට ඉගෙන ගන්න ඕනේ. ඒක මම මෙහෙම කරේ. ඒකාකාර භ්‍රමණයක් වන අවස්ථාවේදී තමයි කෙලින්ම කෝණික ප්‍රවේගයට කැරකුණ කෝණය බෙදෙන ගත වෙච්ච කාලය කියලා ගන්නෙ. නමුත් පුතේ මේකෙදි සාකච්ඡා කරනොත් අර ශනික බලයක් ඉදලා කරගෙනවා කියලා හිතන්න. දැන් මෙයා කැරකිදී. රයිට් මේක බලන්න විතර දෙන්නේ. මෙයා කැරකිනානේ ඔව්. කැරකිදී. මම මේක බලයක් දාදිනවා මේක. කෝණේ ශනික වෙනස් වෙනව නේද? කෝණේ ශනික වෙනස් වෙනවා නම් ඒ ශනික වෙනස් වෙන්නේ යම් ගත වෙච්ච කාලයක් තියෙනව නේද? එතකොට කෝණේ සිදු ශීඝ්‍ර වෙනස බෙදනවා ගත වෙච්ච කාල වෙනසෙන්. එතන ඩෙල්ටා t වලින් කාල වෙනසෙන් ගන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ අවස්ථාව ගැන ලොකුට හිතන්න යන්න එපා. ඔයා ඒකාකාර භ්‍රමණය ගැන හිතලා කෝණික ප්‍රවේගය කියන්නේ කැරකුණ කෝණය බෙදීම ගත වෙච්ච කාලය කියලා මතක තියාගන්න. නැත්නම් අපිට බොහෝ දුරට මේක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැත්තේ නෑ. ඒක කොහොමත් කරත් උදේ කැරකුණ කෝණය නැත්නම් සිදු වූ කෝණික වෙනස. මේ මොකද්ද? සිදු වූ කෝණික වෙනස. එහෙම ගන්නත් පුළුවන්. සිදු කෝණයේ වෙනස. සිදු කෝණයේ වෙනස බෙදීම ගත වෙච්ච කාලෙට අපිට පුළුවන් පුතේ කෝණික ප්‍රවේගය හොයන්න. හරියට ඒක අර අපි කතා කරා සාමාන්‍යයෙන් අර විස්ථාපන වෙනස අර සරේඛ චලිතයේ අපි ප්‍රවේගය හොයනකොට ගන්න විස්ථාපන වෙනස බෙදීම ගත වෙච්ච කාලය කියලා. ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒකත් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සිදු කෝණයේ වෙනස දාලා ගන්න හදන්නත් පුළුවන්. රයිට් එහෙනම් මේ ටික ටක් ගාලා රයිට් ඩවුන් කරගන්න. ඔතන ඔයාලට තියෙන පුතේ කෝණික ප්‍රවේගය කියලා ලියා ගන්න. මෙහෙම කෝණික ප්‍රවේගය යටතේ යන්න භ්‍රමණය වන වස්තුවක කෝණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය භ්‍රමණය වන වස්තුවක කෝණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කෝණික ප්‍රවේගය ලෙස හඳුන්වයි. right? හරි පුතේ. හරි. ඔයාලට අගාල මේක ලියා ගන්න උතන රයිට් ඩවුන් කරගන්න. කෝණික ප්‍රවේගය ලෙස හඳුන්වයි කියලා ටක් ගාලා ලියලා දාගන්න උතන. කෝණික ප්‍රවේගය එතකොට සංකේත පුතේ ඔමෙගා කියලා අපි දානවා. ඒක ගේන්නේ තත්පරයට රේඩියන්. right? හොඳයි. අපි ඊළඟ කතා කරමු පුතේ කෝණික ත්වරණය ගැන. දැන් අපි මෙතන කෝණික ත්වරණය ගැන කතාව මෙතන කේන්ද්‍රය මෙතන අර භ්‍රමණය වන වස්තුවේ එක තැනක් සලකලා මේ ගන්න හොඳේ. භ්‍රමණය වන වස්තුවේ පරිධි එක්තරා ස්ථාන වඩා මෙතන ගන්නත් පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැත්තේ නෑ හොඳද? රයිට්. එතකොට මෙතන A ලක්ෂය දැන් A ලක්ෂය වෙදිනම් මෙතනට එනවා. රයිට්. A dash. හරිද?
දැන් මේ ගන්න කෝණික තොරණය ගැන. පුතේ තොරණයක් ඇති වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ බලන්නකෝ. දැන් ඔයා හිතන්නකෝ තොරණය ඇති වෙන්නේ කොහොමද කියලා. දැන් මෙන්න මේ ලක්ෂය දැන් මෙතන තියෙනවා. මම මෙයාට මේ බලයක් යදුවොත් නේද මෙයා උඩට කරගෙන්නේ. මේ අක්ෂය වඩා මෙයා කරගෙන යන්නේ. මේ ඇනේ තියෙන අක්ෂය වඩා කරගෙන යන බලයක් යදුවොත් නේද. නම් බාහිර බලයක් යදීමින් නැත්තම් මෙතනදී කියනවා ව්‍යාවර්තයක් යදීමින් කියලා. මොකෝ භ්‍රමණය වෙන වස්තුවකට බාහිර බලයක් යදීම කියන්නේ පුතේ ව්‍යාවර්තයක් යදීම. ඒතර ව්‍යාවර්තය මගින් මෙයා කරගෙන යන්නේ. ව්‍යාවර්තය මගින් කරගෙන යනකොට මේ ගත වෙනවා යම් කාලයක්. එයා හිතන්න මෙයා කැරකි කැරමින් ඉන්නේ කියලා කෙනෙක් කියලා මෙයා. නිශ්චිතතාවයෙන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් කැරකි කැරකි ඉන්න කෙනෙක් පුළුවන්. ඒතර පුතේ මෙයාට මේ ලක්ෂයේදී යම් ආරම්භක කෝණික ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. ආරම්භක කෝණික ප්‍රවේගය කියන්නේ ඔමෙගා නෝට් කියලා. ඒක සමහර වෙලාවට නිශ්චිතතාවයක් වෙන්නත් පුළුවන් කැරකෙන එකක් වෙන්නත් පුළුවන්. එහෙනම් මේ කවුද? ආරම්භක කෝණික ප්‍රවේගය. මෙයාට මෙහෙම කැරගෙවුවට පස්සේ මෙයා යන උඩට. දැන් මේ ලක්ෂය දැන් තියෙන්නේ මෙතන. එහෙනම් එයාට අර බලය එදිලා කැරගුණ හින්දා මේ ආරම්භක කෝණික ප්‍රවේගය වෙනස් වෙනවා t කාලයක් තුල ඔමෙගා 1 දක්වා. එහෙනම් මොකද උනේ පුතේ? ආරම්භක කෝණික ප්‍රවේගය ඔමෙගා වෙනස් වුණා t කාලයක් තුල කවුරු දක්වාද? ඔමෙගා 1 දක්වා. මෙයා වෙනස් වුණා. එහෙනම් පුතේ මේ කෝණික ප්‍රවේගය වෙනස් වෙනවා t කාලයක් තුල අපි ඔකට කියන්නේ කෝණික ත්වරණය කියලා. එහෙනම් කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කෝණික ත්වරණය ලෙස අපිට සරලව හඳුන්වන්න පුළුවන්. එහෙනම් කෝණික ත්වරණයේ සූත්‍රයක් හැදෙනවා. කෝණික ත්වරණය සමානයි කෝණික ප්‍රවේග වෙනස. කෝණික මම මේක පල්ලෙන් දාන්න તો ලේසි. කෝණික ත්වරණය සමානයි කෝණික ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය බෙදන්න ගත වූ කාලය. right ඔන්නෝක තමයි පුතේ කෝණික ත්වරණය සඳහා අපිට සූත්‍රය වෙන්නේ. එහෙනම් කෝණික ත්වරණය සමාන වෙන්නේ කොහොමද? කෝණික ප්‍රවේග වෙනස බෙදන්න ගත වෙච්ච කාලයෙන් කෝණික ත්වරණයට අපි කියන්නේ ඇල්ෆා කියලා. කෝණික ප්‍රවේග වෙනස ගන්න හැමතිස්සෙම අවසාන කෙනාගේ මුල් කෙනා අඩු කරලා බෙදන්න ගත වෙච්ච කාලයෙන් පුතේ අපිට එනවා කෝණික ත්වරණය සඳහා සූත්‍රය. එහෙනම් ඔක කෙටියෙන් උනත් ආයදාතයයි ඇල්ෆා සමානයි ඩෙල්ටා ඔමෙගා බෙදීම ඩෙල්ටා t කියලා ගන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැත්තේ නැහැ පුතේ. ඒකට හේතුව මොකද්ද? ඩෙල්ටා කියන අදහස කියන්නේ කෙටි කාලයක් තුල ඩෙල්ටා t සිදුවෙච්ච කෝණික ප්‍රවේග වෙනස. එහෙනම් කෝණික ත්වරණය කියන්නේ මොකද්ද? කෝණික ප්‍රවේග වෙනස බෙදන්න ගත වෙච්ච කාලයෙන් මෙයා මෙතන කැරකුණා t කාලයක් ගත වුණා. එහෙනම් කෝණික ප්‍රවේග වෙනස බෙදන්න ගත වෙච්ච කාලයෙන් පුතේ නම් යුනිට්ස් අපි බලමු මොනවද කියලා. යුනිට්ස් බලමු. එහෙනම් ඇල්ෆා සමානයි. එහෙනම් කෝණික ප්‍රවේගයේ යුනිට්ස් එන්නේ පුතේ රැඩ්ඩස් ඍණ 1. කෝණික ප්‍රවේගයේ යුනිට්ස් එන්නේ රැඩ්ඩස් ඍණ 1. බෙදන්න ගත වෙච්ච කාලේ s. ඒතර කෝණික ත්වරණයේ යුනිට් එක එනවා s ආයුධ යනකොට ඍණ 1ක් වෙනවා. රැඩ්ඩස් ඍණ 2 බවට පත් වෙනවා. පැහැදිලි නේද? එහෙනම් පුතේ කෝණික ත්වරණයේ ඒකක ඇල්ෆා වල ඒකකයේ පුතේ ඉන්නේ මොකද්ද? තප්පර වර්ගයට රේඩියන්. මොකද්ද? තප්පර වර්ගයට රේඩියන්. තප්පර වර්ගයට රේඩියන් කියලා අපිට ගන්න පුළුවන්. පැහැදිලි නේද පුතේ? එහෙනම් මට කියන්න ආයි පාරක් මොකද්ද කෝණික ත්වරණය කියලා කියන්නේ? මේ තිබ්බ කෝණික ප්‍රවේගය t කාලයක් තුළ ටගස් කාලය වෙනස් වෙන්න පුළුවන්. පුතේ නිශ්චලතාවයෙන් පටන් ගන්නත් පුළුවන්. නිශ්චලතාවයෙන් පටන් ගන්න එකක් පුළුවන්. දැන් මම මේ ඔන්න මෙයා දැන් නිශ්චලයි. මේ පටන් ගත්තා. ඉතින් මම කැරක් කෙනෙක් වෙන්න පුළුවන්. කැරක් ඉන්න කෙනෙක් ඉන්න මම දැන් කැරගෙන එක්කෙනෙක් මම තව බලය දෙනවා මේ. තව වැඩි වුණා. එහෙනම් කෝණික ප්‍රවේගය වෙනස් වෙනවා. කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කෝණික ත්වරණය කියලා අපිට හදාරන්න පුළුවන්. පැහැදිලි නේද? රයිට්. හොඳයි. එහෙනම් ලියා ගන්න මෙහෙම කෝණික ත්වරණය කියන තැන භ්‍රමණය වන වස්තුවක
කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය භ්‍රමණයන වස්තුවක කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කෝණික ත්වරණය ලෙස හඳුන්වනු ලබයි. කෝණික ත්වරණය ලෙස හඳුන්වනු ලබයි. right ඔය ටික දැන් හරියට ලියා ගන්න. ඉක්මන් කරලා ලියා ගන්න. right එතකොට මේක ලියා ගන්න ඉන්නේ මොනවද උදේ? ඔමෙගා නෝට් කියන්නේ කවුද? ආරම්භක කෝණික ප්‍රවේගය. right මේ එතකොට මේ මොකද්ද? මෙයා t කාලයකට පසු කෝණික ප්‍රවේගය. t කාලයකට පසු කෝණික ප්‍රවේගය. t කාලයකට පසු කෝණික ප්‍රවේගය. අදාළ ආරම්භක කෝණික ප්‍රවේගය ඊට පස්සේ t කාලයකට පසු කෝණික ප්‍රවේගය. right හොඳයි. පැහැදිලි නේ? right. වා අපි දැන් භ්‍රමණ සංඛ්‍යාතය ගැන කතා කරන්න යන්නේ. භ්‍රමණ සංඛ්‍යාතය ෆ්‍රීකවන්සි කියන. දැන් ඔයාලා විදිහට දැන් මම මේ අත කරකවනවා. right? මේ අත කරකවනවා. දැන් හිමින් කරකවන්න. හිමින් කරකවන්න. දැන් මම අත හයියෙන් කරකවනවා. මේ අත කරකවනවා. හරිද? හිමින් කරකවනවා. මේ අත හයියෙන් කරකවනවා. එහෙනම් මට පුළුවන් නේද? හිමින් කරකවනකොට එක වටයක් යන්න යම් කාලයක් ගත වෙනවා. එක තප්පරයකට මට කොච්චර කරකවන්න පුළුවන්ද? මේ හිමින් කරකවනකොට අඩු ප්‍රමාණයක් නේ. මේ මෙහෙම කරගමුවා. එක තප්පරයකට වට ගොඩක් කරකවන්න පුළුවන්. එක තප්පරයකට වට. රම්බන් දෙන වචනයක් කියනවා. එක තප්පරයකට වට. එක තප්පරයකට වට ගොඩක් කරකවන්න පුළුවන්. එහෙනම් භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ මොකක්ද? පුතේ භ්‍රමණ සංඛ්‍යාතය. භ්‍රමණ සංඛ්‍යාතය අපි කියන්නේ f කියලා. භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ තත්පරයකට කැරකෙන වට ගන්න. නමුත් පුතේ අපිට ප්‍රායෝගිකව භ්‍රමණ චලිතයේදී ඔය භ්‍රමණ සංඛ්‍යාතය දෙන්නේ මිනිත්තුවට වටවලින්. එතකොට ඒකේ තියෙන්නේ revolution per minute rpm. rpm කියන වචනයෙන් තමයි දෙන්නේ. මේ මොකද අදහස? තත්පරයට නෙමෙයි මිනිත්තුවට වට. ප්‍රායෝගිකව හොඳයි. මිනිත්තුවට වට. rpm වලින් දෙන්නේ. ඒකේ උදාහරණයක් විදිහට 20යි rpm කියලා දුන්නොත් උදාහරණය මොකද උත්තරේ? දැන් උදාහරණ අපි 120ක් කියමු. 120යි rpm. ඒ මොකද අදහස? මිනිත්තුවට මේ ප්‍රායෝගිකව දෙන විදිහ. මිනිත්තුවට වට 120ක් කියන එක තමයි ඔකේ අදහස.
එතකොට භ්‍රමණ සංඛ්‍යාතයේ මිනිත්තුවට වට වලින් නෙමෙයි පුතේ අපි SI ඒකකයේ විදියට සලකන්නේ. එතකොට මිනිත්තුවට වට නෙමෙයි අපි සලකන්නේ මොනවා වලින්ද? තත්පරයට වට. එහෙනම් මට කියන්න තත්පරයට වට කරන්න නම් අපි මොකක්ද කරන්න ඕනේද? මිනිත්තුවට වට 120ක් නම් එක මිනිත්තුවකට වට 120 නම් මිනිත්තු එකක් කියන්නේ තත්පර 60යි තත්පර 60ට වට 120යි. නැ එක තත්පරයට වට කීයද? 120 බෙදන්න 60න් 2යි. දෙකක් කියලා නෙමෙයි ඔක ලියන්නේ පුතේ REV S ඍණ 1. අපි සාමාන්‍යයෙන් ඔක පුතේ 2යි HZ කියලා කියන්නත් පුළුවන් හර්ට්ස් කියලා දාන්නත් පුළුවන් ගැටලුවක් ඇත්තේ නෑ. 2යි හර්ට්ස්. එතකොට පුතේ මොකද්ද මේ කියන්නේ? භ්‍රමණ සංඛ්‍යාත කියන්නේ F. භ්‍රමණ සංඛ්‍යාත කියන්නේ F. ඒකේ ප්‍රධාන ඒකකය revolution per second තත්පරයට වට. නමුත් ප්‍රායෝගිකව අපිට දකින්න ලැබෙන්නේ කාවද? මිනිත්තුවට වට. ප්‍රධාන ඒකකයේ තත්පරයට වට. නමුත් අපිට දකින්න හම්බෙන්නේ මිනිත්තුවට වට. තත්පරයට වට. අපිට නම් දකින්න හැමෙන්නේ ප්‍රායෝගික මිනිත්තුවට වට. එහෙනම් මිනිත්තුවට වට වලින් දීලා තියෙනකොට තත්පරයට වට බවට අපි පරිවර්තනය කරන් තමයි ගාන හදන්නේ. එතකොට මේකේ උත්තරේ F කියන්නේ කීයද? F කියන්නේ පුතේ 2යි REV S ඍණ 1 නේද? නම් භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ ඔන්න ඔය විදිහට තමයි අපි සලකන්න වෙන්නේ. නම් භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ මොකක්ද කියලා අඩුවරු තේරුණා? භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ මොකක්ද පුතේ? එක තත්පරයට සිදු කරන වට ගාන. පැහැදිලි නේද? රයිට්. එහෙනම් ලියන්න මෙහෙම. භ්‍රමණය වන වස්තුවක් එක තත්පරකදී ගමන් කරන වට ගණන භ්‍රමණ සංඛ්‍යාතය ලෙස හඳුන්වයි. right. එහෙනම් බෝඩ් එකේ තියෙන ඔක්කොම ටික පැහැදිලිව දාගන්න. එතකොට ලේසි යෝග. උදාහරණෙත් එක්කම දාගන්න පුතේ. එතකොට ඉඩ තියෙන විදිහට උදාහරණෙත් එක්කම දාගන්න භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ මොකක්ද කියලා. නම් ප්‍රධාන ඒකකයේ පුතේ තත්පරයට වට right. උදාහරණ ගානක් එක්ක ඔතන තියෙන ගණන් තව අපිට ඉස්සරහට හැදෙනවා. එතකොට එතන බලන්න පුළුවන්. එක තත්පරයකට සිදුන වට කරන තමයි පුතේ භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ.
right හොඳයි. අපි ඊළඟට යමු පුතේ ආවර්ත කාලයේ සම්බන්ධතාවයට. ආවර්ත කාලය. ආවර්තය කියන්නේ මොකක්ද? ආවර්තය කියන්නේ තනි වටයක්. ආවර්ත කාලය කියන්නේ මොකක්ද එහෙනම්? ඒතකොට ආවර්ත කාලය කියන්නේ එක වටයක් යාමට ගත වන කාලය නේද? භ්‍රමණ සංඛ්‍යාතිය කියන්නේ මොකක්ද? භ්‍රමණ සංඛ්‍යාතිය කියන්නේ එක තප්පරයකදී යන වටකරන. එක තප්පරයකට යන වටකරන. ඒතකොට ආවර්ත කාලය කියන්නේ එක වටයක් ගමන් කරන්න. එක වටයක් ගමන් කරන්න. එක වටයක් ගමන් කරන්න ගත වන කාලයට කියනවා ආවර්ත කාලය කියලා සරලව. පැහැදිලිනේ? ලොකු දෙයක් නෙමෙයි. ඒක නම් ලියා ගන්න එතන ආවර්ත කාලය යටතේ භ්‍රමණය වන වස්තුව. ආවර්ත කාලය ගැන යටතේ ලියන්න භ්‍රමණය වන වස්තුව. භ්‍රමණය වන වස්තුව. භ්‍රමණය වන වස්තුව එක් වටයක් යාමට ගත වන කාලයයි එක් වටයක් යාමට ගත වන කාලය. පැහැදිලිද? ඒක අපේ කැපිටල් T වලින් අපි කියනවා. right හොඳයි. ඊළඟ එනවා වට ගණනට. ඊළඟ එනවා අපි වට ගණනට. ඉතින් වට ගණන කියන්නේ මොකක්ද? දැන් උදාහරණයක් විදිහට දැන් මේ පුතේ ගන්නකො. right? ඔය පුතේ තියෙනවා. මෙයා පුතේ යම් වට ගණනක් කරගෙන 1යි. දැන් මේ අක්ෂය දැන් බලන්න මේ අක්ෂය මෙහෙම එක වටයක් යනවා. right? මේ අක්ෂය සම්පූර්ණයෙන්ම එක වටයක් යනවා. තව වටයක් යනවා. මේ අක්ෂය තව වටයක් යනවා. පැහැදිලිද? එතකොට පුතේ මෙයා වට කීපයක් කරගෙන ඒ කරකුණ වට ගන්න. කරකුණ වට ගන්න. මතක තියාගන්න කරකුණ වට ගන්න. හොඳට මතක තියාගන්න. කරකුණ වට ගන්න. කරකුණ වට ගණන සමාන වෙන්නේ කරකුණු කෝණය. කියන්නේ සමස්ත රේඩියන් කොච්චරක් කරකුණාද? දැන් ආගිනු එක වටයක් කරගෙනකොට රේඩියන් 2π නේ. වට දෙකක් කරගෙනකොට රේඩියන් එතකොට 4π වෙනවනේ. වට තුනක් කරගෙනකොට රේඩියන් 6π වෙනවනේ නේද? එතකොට පුතේ එක වටයකට රේඩියන් 2π. එහෙනම් සමස්ත කරකුණු වට ගන්න හොයන්න නම් අපිට පුළුවන් පුතේ කරකුණ කෝණය මෙන්න ඉඳන් කරකුණු කෝණය බෙදන්න පුතේ 2π වලින්. දැන් කරකුණ වට ගන්න වෙන සූත්‍රයක් තියෙනවා. බලන්න මොකද කරකුණ වට ගන්න වෙන සූත්‍රේ? කරකුණ වට ගන්න සමාන වෙන්නේ කරකුණ කෝණය. හොඳට මතක තියාගන්න මේක ගන්න රේඩියන් වලින්. මේක රේඩියන් වලින් ගන්නෙ. බෙදන්න මොකෙන්ද පුතේ 2π වලින්. අපි කියනවා කරකුණ කෝණය වට ගන්න එන්නම් කරකුණ වට ගන්න එන්න ඒකක නැහැ. වට ගන්න කියන්නේ පුතේ ඉලක්කමක් නේ ඒකක නැහැ. එතකොට පුතේ කරකුණ වට ගන්න එන්නම් කරකුණ කෝණය පුතේ θ බෙදන්න 2π වලින්. ඊටාම වැදගත් සූත්‍රයක්. ඊටාමත්ම වැදගත් සූත්‍රයක්. තරු ලකුණක් දාගන්න. ඊටාමත් වැදගත් සූත්‍රයක්. තරු ලකුණක් අනිවාර්යෙන් දාගන්න. ඊටාමත්ම වැදගත් සූත්‍රය. කරකුණ වට ගන්න සමානයි කරකුණ කෝණය බෙදන්න 2π වලින්. එහෙනම් කරකුණ වට ගන්න එන්නම් n සමානයි කරකුණ කෝණය රේඩියන් වලින් θ බෙදන්න 2π වලින්. right පැහැදිලි නේද? හරි. අපි ඊළඟට යනවා පුතේ ආවර්ත කාලය සහ භ්‍රමණ ශීඝ්‍රතාව අතර සම්බන්ධතාවය. ඒ කියන්නේ මොකද්ද? ආවර්ත කාලය t.
මොකද කියන්නේ ආවර්ත කාලයේ තත්පර වලින්ම ඉන්නේ එක වටයකට ගතවන කාලය තමයි ආවර්ත කාලය. එතකොට ආවර්ත කාලය සහ භ්‍රමණ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවය බලන්න යන්නේ. ආවර්ත කාලය භ්‍රමණ සංඛ්‍යාතය. දැන් බලන්න ආවර්ත කාලය භ්‍රමණ සංඛ්‍යාතය. එතකොට ඔයා හිතන්න මේක කේන්ද්‍රයෙන් කේන්ද්‍රය. right? එතකොට අපිට කියන්න පුතේ t කාලයකදී කියන්නේ ආවර්ත කාලයකදී වට කීයද? එකයි. t කාලයකදී වට එකයි. t කාලයක් කියන්නේ යම් කාලයක් නේ. තත්පර එකක් නෙමෙයිනේ. එහෙනම් මට කියන්න එක තත්පරයකදී වට ගන්න නම් අපිට සිද්ධ වෙනව නේද? එක බෙදන්න t වලින්. එක තත්පරයකදී වට. ඇයි? t කාලයකදී වට ගණන එකයි. t කාලයකදී වට ගණන එකක් නම් එක තත්පරයකදී වට කියන්නේ එකයට t නේද? එක තත්පරයකදී වට කියන්නේ පුතේ ආ බලන්න භ්‍රමණ සංඛ්‍යාතය නේද? t කාලයකදී වට එකක් කරගෙන එක වටයක්. මේ සම්පූර්ණ වටයක් ගමන් කරන්න ගතවන කාලය t. හරිද? එතකොට t කාලයකදී කරගෙන වට ගන්න එකයිනේ. එක කාලය t නේ. තත්පරයක් නෙවෙයිනේ. නෑ ඒක තත්පරයට කොච්චර වට ගන්නක් කරගෙනව. නෑ ඒක තත්පරයකට වට කියන්නේ එක බෙදන්න ඕනේ t වලින්. හරිද? එක බෙදන්න ඕනේ t වලින්. නෑ ඒක තත්පරයකට වට කියන්නේ භ්‍රමණ ශීඝ්‍රතාව නේද? භ්‍රමණ ශීඝ්‍රතාව. මේක තත්පරයට වට කියන්නේ භ්‍රමණ ශීඝ්‍රතාව කියන්නේ f. එහෙනම් f සමාන වෙන්නේ 1යට t වලට නේද? හොඳට බලන්න ලස්සන උත්තරයක තියෙනවා. එහෙනම් පුතේ t කියන්නේ ආවර්ත කාලය, f කියන්නේ භ්‍රමණ ශීඝ්‍රතාව. t කාලයකදී කරගෙන වට ගන්න කියන්නේ එතකොට වට එකක්. මොකද ආවර්ත කාලයකදී කරගෙන්නේ වට එකක් නිසා. එහෙනම් එක තත්පරයට වට කියන්නේ කොච්චරද එතකොට? t කාලයකදී වට එකක් නම් එක තත්පරයක් ගන්න කතා කරනකොට කාලය t වලින් බෙදන්න ඕනේ නේද එක? නෑ එක තත්පරයකට වට කියන්නේ භ්‍රමණ ශීඝ්‍රතාව නේද? භ්‍රමණ ශීඝ්‍රතාව සමාන වෙන්නේ 1යට t. අනිත් පැත්ත ලියදෙනා t සමානයි 1යට f කියලා ලියන්න පුළුවන් ගැටලුවක් ඇත්තේ. ඕක තමයි පුතේ භ්‍රමණ ශීඝ්‍රතාව සහ ආවර්ත කාලය අතර තියෙන සම්බන්ධතාවය. එහෙනම් පැහැදිලිව උතන ලියා ගන්න භ්‍රමණ ශීඝ්‍රතාවය සහ ආවර්ත කාලය අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. භ්‍රමණ ශීඝ්‍රතාවය සහ ආවර්ත කාලය අතර සම්බන්ධතාවය. පැහැදිලි නේද? right. ඔයා දැන් පොඩි දෙයක් ලියා ගන්න ඕනේ පුතේ ඊළඟ මාතෘකාව තියෙන්නේ ඔයාලට. ඊළඟ මාතෘකාව තියෙන්නේ ස්පර්ශීය වේගය ගැන. ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් තියෙන තැනකින් ඔයාලට පුළුවන් මෙන්න මේක මෙතන ලියා ගන්න. ඔයා ලියා ගත්තා කියව පොතන පිටු අංක 4 උඩ නෙමෙයි පිටු අංක 3 ලියන්න පුළුවන් වුණා. භ්‍රමණ සංඛ්‍යාතය. ඔයා වෙනම පොලේක ලියලා අමුණන්න තුන පුළුවන් කමක් නැහැ.
කොහොමද අහුනගමු හරිද වෙනම කොලයක ලියලා අහුනන ප්‍රශ්නයක් ඇත්තේ නෑ ඔක පොඩි සටහනක් කියලා දාගන්න සටහනක් කියලා දාගන්න මාතෘකාව සටහනක් කියලා දාලා මාතෘකාව දාගන්න කෝණික ප්‍රවේගය සහ ආවර්ත කාලය කෝණික ප්‍රවේගය සහ ආවර්ත කාලය අතර සම්බන්ධතාව කෝණික ප්‍රවේගය සහ ආවර්ත කාලය අතර සම්බන්ධතාව කෝණික ප්‍රවේගය සහ ආවර්ත කාලය අතර සම්බන්ධතාව right එහෙනම් මම පොඩි කතාවක් කියන්නම් හොඳට බලන්න මේ වස්තුවනේ තියෙන්නේ වස්තුවේ ලක්ෂයක් ගන්න මම මේ අරයාර කොහොමද අරයාර තියෙනවා කෝණික ප්‍රවේගය ආවර්ත කාලය ඔයා මට කියන්න මගේ පුතේ right දැන් අපි දන්නවා මේ ලක්ෂය වටා සමස්ත කෝණය සමස්ත කෝණය θ කියලා ගත්තොත් θ සමාන වෙන්නේ 2π වලට නේද? ඇයි සමස්ත කෝණයක රේඩියන් අංගය 2π. right. දැන් මම අහන ප්‍රශ්න උත්තර දෙන්න. අපි දන්නවා කෝණික ප්‍රවේගය කියලා ඔමෙගා කියලා කියන්නේ කෝණික ප්‍රවේගය ඔමෙගා කියලා කියන්නේ කැරකුණ කෝණය බෙදීම ගත වෙච්ච කාලය නේද? කෝණික ප්‍රවේගය ඔමෙගා කියන්නේ කැරකුණ කෝණය බෙදීම ගත වෙච්ච කාලය. right. එහෙනම් මට කියන්නේ එක වටයකට ආදේශ කරන්න. ඔය ඔක්කොම. එක වටයක් සඳහා සරලයි. එක වටයක් සඳහා ආදේශ කරන්න ඔක්කොම. right. එක වටයක් සඳහා කෝණය කීයක්ද? 2ක් φ. එහෙම නේද? එක වටයක් සඳහා කෝණය කියන්නේ 2ක් φ. මට කියන්නේ එක වටයකට කාලය මේ එක වටයක් සඳහා කෝණය එක වටයක් සඳහා θ කියන්නේ 2π එක වටයකට කාලය එතකොට t සමානයි කීයද ආවර්ත කාලයනේ ඇයි එක වටයක් කෑමට ගතවන කාලය තමයි ආවර්ත කාලය එමුනේ නා එක වටයකට කාලය t සමානයි ආවර්ත කාලය නේ तो t समान වෙන්නේ कैपिटल T වලට නේද එහෙනම් ආදේශ කරන්නේ සම්බන්ධතාවය වෙල කරන්නේ ආදේශ කරන්නේ මොකද ආදේශ කරන්නේ ඔමෙගා සමානයි දැන් t වෙනුවට 2π සිම්පල් t වෙනුවට कैपिटल T ආවර්ත කාලය එහෙනම් අපිට ඕන පුතේ ලස්සන සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා ඔමෙගා සහ ආවර්ත කාලය අතර ලස්සන සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා ඔමෙගා කියන්නේ කෝණික ප්‍රවේගය සමාන වෙන්නේ 2π බෙදීම t වලට. ආයි බලන්න සමස්ත කෝණය වටා සමස්ත ලක්ෂය වටා භ්‍රමණ ලක්ෂය වටා සමස්ත කෝණය එක වටයකට පුතේ 2π. මේ සමස්ත වටයක් ගතවන කාලය t. අපි දන්නවා කෝණික ප්‍රවේගයේ සූත්‍රය කියන්නේ කෝණික ප්‍රවේගය සමානයි කැරකුණ කෝණය බෙදන්න ගත වෙච්ච කාලය. එහෙනම් එක වටයකට කියන ඔක්කොම එක වටයක් සඳහා කෝණය කියන්නේ θ සමානයි 2π. එතකොට එක වටයකට කාලය කොච්චරද? ආවර්ත කාලය t කැපිටල් T. එහෙනම් t සමානයි කැපිටල් T. එහෙනම් ආදේශ කරන්න ඔමෙගා සමානයි 2π බෙදීම t. දැන් ඔයාලා උත්තරම පේනව නේද? අපි ගාව සම්බන්ධයක් තියෙනවා. එම නිසා තවද නැත්නම් තව සම්බන්ධයක් ගොඩ නැද්ද? මොකද්ද? කැපිටල් T කියන්නේ නැත්නම් අපිට කියමු භ්‍රමණ සංඛ්‍යාත F කියන්නේ එකයට T නේද? තවද භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ එකයට T. එකයට T කියන්නේ භ්‍රමණ සංඛ්‍යාතය නම් අපිට එම නිසා කියන්න පුළුවන් නේද? ඔමෙගා සමානයි 2π ගුණ කිරීම එකයට T නිසා අපිට එකයට T අයින් කරලා ඔමෙගා සමානයි 2π f කියලා ලියන්න පුළුවන් නේද? එහෙනම් අපිට දැන් ඔන්න තව ලස්සන සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා කවුරු අතරද? කෝණික ප්‍රවේගය සහ භ්‍රමණ සංඛ්‍යාතය අතර. මොකද උදේ? කෝණික ප්‍රවේගය සහ
භ්‍රමණ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. ඒ භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ 1 t නිසා. පැහැදිලිද පුතේ? සරලව දාගන්න කෝණික ප්‍රවේගය, භ්‍රමණ ආවර්ත කාලය, භ්‍රමණ ශීඝ්‍රතාවය අතර ප්‍රධාන සම්බන්ධතා පොකුරක් අපිට ගොඩනැගෙනවා. ඉතාමත්ම වටින අවස්ථාවක් මේක. පැහැදිලිද? සතහනට මේක දාගන්න, මාතෘකාව දාගන්න. මාතෘකාව දැම්මා භ්‍රමණ සංඛ්‍යාතය සහ කෝණික ප්‍රවේගය අතර සම්බන්ධතාවය. එමගින් අපිට අලුත් තව සම්බන්ධතාවයක් බලා ගන්න පුළුවන්. භ්‍රමණ සංඛ්‍යාත ආවර්ත කාලය අතර සම්බන්ධතාවය කියන කතාවේ නම් කෝණික ප්‍රවේගයේ ආවර්ත කාලය අතර සම්බන්ධතාවයෙන් අපිට ගන්න පුළුවන් පුතේ ආයි පාරක් කෝණික ප්‍රවේගයයි භ්‍රමණ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවය. පැහැදිලිද? හරි. හරියට අදාළද? right හොඳයි. අපි ඊළඟ කතා කරමු ස්පර්ශීය ප්‍රවේගය ගැන. right ස්පර්ශීය ප්‍රවේගය ගැන කතා කරමු. මොකද ස්පර්ශීය ප්‍රවේගය කියන්නේ? right අපි එන මෙහෙම කතා කරමු. right උදා කොහොනනේ? එතකොට ස්පර්ශීය ප්‍රවේගය ගැන මෙහෙම කතා කරමු. දැන් පුතේ මේ වස්තුව කරගෙනකොට right මේ වස්තුව කරගෙන මේ ලක්ෂය කියලා හිතන්න. මේ ලක්ෂය කරගෙනකොට මෙහෙම කරගෙනවා. එතකොට මේ ලක්ෂය දැන් මෙන්න කේන්ද්‍රය right මෙන්න කේන්ද්‍රය මෙන්න අපි සලකුණු ලබන A කියන ලක්ෂය උතන තියෙන්නේ right යා කරගෙනවා. එතකොට සමස්ත පද්ධතිය තමයි කරගෙන්නේ. එතකොට මෙයාගේ ස්පර්ශය ඔස්සේ මෙයාගේ මේ උත්තේට ඇඳි මෙයාගේ මේ වෘතයක් නෙදී නේද? ප්‍රමාණචෛත්‍යයේ වෘතයක් නේ. එතකොට මෙතනට ඇඳපු ස්පර්ශකයේ ඔස්සේ සලකුණු ලබන මොහොතේ දැන් මේ කියන ලක්ෂයේ ප්‍රවේගයක් තියෙනවා. ඒ ලක්ෂයේ ප්‍රවේගයේ තියෙන සලකුණු ලබන මොහොතේ දැන් මේ ලක්ෂය මෙතනට එනවා. එතකොට මේ ලක්ෂය මෙතනට එනකොට මෙතනදී ප්‍රවේගය කොහෙ පැත්තටද? අන්න ඒක තමයි ස්පර්ශීය ප්‍රවේගය කියන්නේ. මේ ලක්ෂයේ ප්‍රවේගය කොයි පැත්තටද තියෙන්නේ? අන්න ඒක තමයි අපි ස්පර්ශීය ප්‍රවේගය කියන්නේ. ඒ ස්පර්ශීය ප්‍රවේගය එන්නේ කොයි පැත්තටද? පුතේ වෘතයට ඇඳි ස්පර්ශකයේ ඔස්සේ. වෘතයට ඇඳි ස්පර්ශතර මේ ලම්බක වෙනවා. පැහැදිලි වෙනවා මේ ලම්බකයි. මේ ලම්බකයි. ඒක තමයි ස්පර්ශකය කියන්නේ. එතකොට මේ ස්පර්ශකයේ ඔස්සේ. එතකොට සලකුණු ලබන ලක්ෂයක. එතකොට සලකුණු ලබන ලක්ෂයක ස්පර්ශීය ප්‍රවේගය කියලා කියන්නේ පුතේ වෘතයට ඇඳි ස්පර්ශකයේ ඔස්සේ තියෙන යාගේ ප්‍රවේගය. එහෙනම් වෘත චලිතයේ දෙන වස්තුවක ස්පර්ශීය ප්‍රවේගය තියෙන්නේ වෘතයට ඇඳි ස්පර්ශකයේ දිශාව ඔස්සේ. ඔය ස්පර්ශීය ප්‍රවේගයට අපි කියනවා පුතේ v කියලා. එතකොට මේ ලක්ෂය තියෙනවා නම් එයාගේ ස්පර්ශීය ප්‍රවේගය මේ පැත්ත. මේ ලක්ෂය තියෙනවා නම් මෙහෙට. වෘතයට ඇඳි ස්පර්ශකයට අදී. වෘතයට ඇඳි ස්පර්ශකයට අදී මේ පැත්ත. right යනාදී වශයෙන් අපිට ඇඳ ගැනීමේ හැකියාවක් තියෙනවා v කියලා ඇඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලි නම් මොකක්ද ස්පර්ශීය ප්‍රවේගය කියන්නේ? කියන්නේ නම් මේ ස්පර්ශීය ප්‍රවේගය කියන්නේ මොකක්ද කියලා වෘත්තාකාර මාර්ගයක ගමන් ගන්නා වස්තුවක වෘත්තාකාර මාර්ගයක ගමන් ගන්නා වස්තුවක වෘත්තාකාර මාර්ගයක ගමන් ගන්නා වස්තුවක යම් මොහොතක වේගය
යම් මොහතක වේගය එහි ගමන් මාර්ගයට එම මොහොතේදී අඳිනු ලැබූ ස්පර්ශකයේ දිශාවට පවතී. ස්පර්ශකයේ දිශාවට පවතී. ස්පර්ශකයේ දිශාවට පවතී. වස්තුව චලනය වීම සමග එම දිශාවද වෙනස් වේ. ඒ අනුව යම් කිසි මොහතක ගමන් මාර්ගයට ඇඳි ස්පර්ශකය ඔස්සේ පවතින වේගය ස්පර්ශීය වේගය ලෙස හඳුන්වනු ලබයි. පැහැදිලිනේ? ඒතර ඔයාලා මේක පුතේ පැත්ත සයිඩ් එකේ පොඩ්ඩක් ඇඳ ගන්න. මේක මම මකන්න යන්නේ නැහැ. පැහැදිලි නේද? right. ඔයාලා ඊළඟට අහන්නේ මේ කියන ස්පර්ශීය වේගය සහ කෝණික ප්‍රවේගය අතර සම්බන්ධතාව. අර ලස්සනට ඒක කියා දෙන්න. මේ ස්පර්ශීය වේගය සහ කෝණික ප්‍රවේගය අතර සම්බන්ධතාව. right. ඔන්න දැන් ලක්ෂණ දෙක කොහොමද කියන්නකෝ. right. දැන් මට කියන්න පුතේ මේ කෝණය θ. නේද? මේ කෝණය θ මෙතනට දුර s කියලා හිතන්නකෝ. චාප දිග s. right? චාප දිග s. එතකොට මේ ගත වෙන කාලය හිතන්න දැන් මේ a කියන ලක්ෂණයනේ. මේ a කියන ලක්ෂණය මෙතන ඉඳන් මෙතනට යනවා. a dash. හරිද? එතකොට මෙයා කැරකුණා යම් කෝණයක්. අරයා ඔයා මට කියන්න අපි මේක කරලා දින පුතේ පුෂ්ඨවර්ග මහා පරිමාව කියන පාඩමේදීත් කරලා දිනවා මේ කියන චාප දිගේ සූත්‍රය. මට කියන්නේ චාප දිගේ සූත්‍රය මොකද්ද? S සමානයි RT නේ. කැරකුණ කෝණය රේඩියන් නම් අරය R නම් චාප දිගේ S සමානයි RT. දෙපසම බෙදන්න කාලේ. දෙපසම T වලින් බෙදන්න. පුතේ එහෙනම් දෙපසම T වලින් බෙදම S බෙදන්න T වලින්. RT ට බෙදන්න T වලින්. තොරා දැන් පැහැදිලිව පොඩ්ඩක් බලන්න. S බෙදන්න T වලින් RT ට බෙදන්න T වලින්. එතකොට S බෙදීම T. දැන් ඔයාලා මම කිව්වා මේ කියන ලක්ෂයේ ස්පර්ශීය වේගය මේ දිවි. කොහොමද? එතකොට ඔයා පොඩ්ඩක් කියන්න S කියන්නේ චාප දිගනේ. ගත වෙච්ච කාලේ T වලින් බෙදුවම මේ ඉන්නේ වේගය නේද? එහෙනම් මේ කවුද? T ට බෙදීම T. කැරකුණ කෝණය බෙදීම ගත වෙච්ච කාලේ නේද? කැරකුණ කෝණය බෙදීම ගත වෙච්ච කාලය කියන්නේ ඔමෙගා නේද? කැරකුණ කෝණය බෙදීම ගත වෙච්ච කාලය කියන්නේ ඔමෙගා V සමානයි R ඔමෙගා කියන සූත්‍රය අපිට ලස්සනට කොට නැගෙනවා. ප්‍රවේගය සහ ස්පර්ශීය වේගය සහ කෝණික ප්‍රවේගය අතර සම්බන්ධතාවය. ස්පර්ශීය වේගය
සහ කෝණික ප්‍රවේගය අතර සම්බන්ධතාවය. පැහැදිලි නම් පල්ලෙන් දාගන්න පුතේ. යම් වස්තුවක් වෘත්තාකාර මාර්ගයක් ඔස්සේ v නියත ස්පර්ශීය වේගයකින් ගමන් කරන්නේ යයි සැලකුව විට යම් වස්තුවක් වෘත්තාකාර මාර්ගයක් ඔස්සේ v ස්පර්ශීය ප්‍රවේගයකින් ගමන් ගන්නේ යයි සැලකුව විට t කාලයක් තුල වස්තුව ඕලක්ෂය කේන්ද්‍ර කරගත් වෘත්තාකාර මාර්ගයක් ඔස්සේ ගමන් කර ඇති දුර vt වේ අයව ඔයගොල්ලන් ටියුට් එකේ තියෙනවා vt වේ තවද තීටා කෝණයක් කැරකෙන විට එම ලක්ෂය ගමන් කර ඇති චාප දිග t කෝණයක් කැරකෙන විට එම ලක්ෂය ගමන් කර ඇති චාප දිග S සමානයි r θ ලෙස ගත හැක right පැහැදිලි වැඩිපුර විස්තරයක් එක තුන තියෙනවා ඒක ලොකුට හිතන්න එපා එතකොට උදේ t කාලයක් තුල මෙයා S විස්ථාපනයක් සිද්ධ කරනවා නේ ඒ චාප දිග බෙදන්න ගත වෙච්ච කාලෙන් ප්‍රවේගය ස්පර්ශීය වේගය කියලා කියනවා දැන් t ට බෙදන්න ගත වෙච්ච කාලෙන් එක ඔමෙගා පැහැදිලි නේද t ට බෙදන්න ගත වෙච්ච කාලෙන් එක ඔමෙගා මේක රයිට් ඩවුන් කරන්න ගන්න රූප සටහන අඳින්න රූප සටහන රයිට් ඩවුන් කරගන්න දැන් ඔය රූපෙම මම ඉතුරු ටික කතා කරනවා. එතකොට පුතේ බලා ගන්න. දැන් මට කියන්න හරිද? දැන් මේ A කියන ලක්ෂ්‍ය මෙදිනම් බෙදන්න යනවා. එයාට බාහිර බලපෑමක් යොදලා මෙයාගේ ප්‍රවේගය වෙනස් කරනවා. ඒ කියන්නේ මේ කියන වේගය වෙනස් වෙනවා. එතකොට මේ කෝණික ප්‍රවේගයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙයා දැන් ඔමෙගා ඉන්නවනම් මේ වෙලාවේ ඔමෙගා නෝට් ඉන්නවනම් මේ වෙලාවේ ඔමෙගා 1 වලට යනවා. මේක v1 වෙනවා නම් දැන් මේක v2. අපි දන්නවා එහෙනම් v සමානයි r ඔමෙගා. මේ අපි කරන්න යන්නේ පුතේ ස්පර්ශීය ත්වරණය සහ කෝණික ත්වරණය අතර සම්බන්ධතාවයක් ලබා ගන්න. එතකොට ඔයා හිතන්න මේ කියන කෙනා කැරගෙනවානේ. මේ කියන කෙනා කැරගෙනනකොට ආරම්භක කෝණික ප්‍රවේගයක් තියෙනවා. t කියන කාලය ගත වෙයි. එතකොට මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගා 1 දක්වා වෙනස් වෙනකොට v1 වල තියෙන එක්කෙනා v2 දක්වා වෙනස් වෙයි. ප්‍රවේගය වෙනස් වෙන ස්පර්ශී ප්‍රවේගය.
දැන් අපි දෙපසම කාලයෙන් බෙදන්න. දෙපසම බෙදන්න කාලයෙන් t වලින් බෙදන්න. දෙපසම t වලින් බෙදන්න. එතකොට v සමානයි r ඔමෙගා ගත්තම v බෙදනවා t වලින් ඔමෙගා බෙදනවා t වලින්. එතකොට මට කියන්නේ v බෙදීම t කියන්නේ ස්පර්ශීය වේගයේ බෙදීම ගත වෙච්ච කාලය. සලකුණු ලබන මොහොතේදී නිශ්චිත දිශාවක් තියෙන එක ප්‍රවේගය කියන්න පුළුවන්. එතකොට සලකුණු ලබන මොහොතේදී බෙදුව නිසා අපිට මේක දාන්න පුළුවන් පුතේ ස්පර්ශීය ත්වරණය. ස්පර්ශීය ත්වරණයට කියන්නේ බීටා කියලා. ස්පර්ශීය ත්වරණය බීටා සමානයි r. ඔයා දන්නවා ඔමෙගා බෙදීම t කියන්නේ කෝණික ප්‍රවේගයේ බෙදීම ගත වෙච්ච කාලය නේද? නැත්නම් කෝණික ප්‍රවේග වෙනස බෙදීම ගත වෙච්ච කාලය නේද? ගැටලුවක් ඇත්තේ නෑ. කෝණික ප්‍රවේග වෙනස බෙදීම ගත වෙච්ච කාලය. නම් කෝණික ප්‍රවේග වෙනස බෙදීම ගත වෙච්ච කාලය කියන්නේ කෝණික ත්වරණය නේද? එහෙනම් ඇල්ෆා. අපේ දාතය පුතේ හරි ලස්සන සූත්‍රයක්. කවුරු සම්බන්ධයක්ද? ස්පර්ශීය ත්වරණය සහ කෝණික ත්වරණය අතර සම්බන්ධතාවය. එහෙනම් මේ කවුද? ස්පර්ශීය ත්වරණය. ස්පර්ශීය ත්වරණය. ස්පර්ශීය ත්වරණය සහ කෝණික ත්වරණය අතර සම්බන්ධතාවය. කෝණික ත්වරණය. කෝණික ත්වරණය. රයිට්. ලස්සන දින. එතකොට මොකද වෙන්නේ? අදාළ සලකුණු ලබන t කාලයේදී කෝණික ප්‍රවේගය වෙනස් වුණා ඔමෙගා නෝට් ඉඳන් ඔමෙගා 1 දක්වා. සලකුණු ලබන කාලය තුලදී ස්පර්ශීය වේගය වෙනස් වුණා v1 සිට v2 දක්වා. එහෙනම් v සමානයි r ඔමෙගා නම් දෙපසම t කාලයෙන් බෙදන්න නම් ස්පර්ශීය ත්වරණය සහ කෝණික ත්වරණය අතර ලස්සන සම්බන්ධතාවයක් අපිට ඔක ඔතන ඉති කොට ගන්න. නම් ටකස් දාලා පද්ධතිය ලියා ගන්න උතන ඉක්මන් කරලා. right හොඳයි පුතේ. එහෙනම් අපි ඊළඟ කතා කරමු. දැන් ගොඩක් ඒවා ඉවරයි දැන් මේ පළවෙනි කොටසේදී. එතකොට අපිට දැන් කතා කරන්න තියෙන්නේ කෝණික චලිත සමීකරණ ටික. කෝණික චලිත සමීකරණ ටික. හරි. එහෙනම් කෝණික චලිත සමීකරණ ටික එක රූපයක අපි සඳහන් කරගත්තොත් වාට උතන සමීකරණ සියල්ලම දීලා තියෙනවා. නමුත් ඒක පැහැදිලි කිරීමක් අපි සරලව කරගමු. මෙන්න දින පුතේ තැටියක් කියලා හිතන්න. මේ තැටියක් කියලා හිතන්න. මධ්‍ය ලක්ෂ්‍ය මේ ආරුත් අපි දාගමු උතන. මෙන්න අපි සලකුණු ලබන a කියන ලක්ෂ්‍ය. a කියන ලක්ෂ්‍ය දැන් මෙතන ඉඳන් මෙතනට එන a dash කියන තැනට දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් මෙතන ඉඳන් මෙතනට තියෙන පුතේ ඒක s කියන විස්ථාපනය. අපි නම් කැරකිච්ච කෝණය t කියලා සලකමු. right ගත වෙච්ච කාලය t කියලා කියමු. මේ මොහොතේ මෙයාගේ ආරම්භක කෝණික ප්‍රවේගය ඔමෙගා නෝට් කියලා කියමු. මේ මොහොතේ අවසාන කෝණික ප්‍රවේගය ඔමෙගා 1 කියලා කියමු. පුතේ මතක තියාගන්න සරලරේඛීය චලිතයේ තියෙන අගයන් සහ කෝණික චලිතයේ තියෙන නැත්නම් භ්‍රමණ චලිතයේ තියෙන අගයන් වල ප්‍රතිසමභාවයක් තියෙනවා. දැන් අපි බලමු දැන් මේක සංසන්දනය බලමු මෙතන. දැන් සරලරේඛීය චලිතය සහ ඒ කියන්නේ උත්තරණ කියන්නේ සරලරේඛීය උත්තරණ අපි දාමු මෙතන භ්‍රමණ. right සංසන්දනය වලට පහන් ගන්න ගන්න පුළුවන්. right උත්තරණ භ්‍රමණ. දැන් උත්තරණ චලිතයේ s කියන විස්ථාපනය ගත්තොත් උත්තරණ චලිතයේ සරලරේඛීය චලිතයේ s කියන විස්ථාපනය ගත්තොත් මේකේ භ්‍රමණ චලිතය හඳුන්වන්නේ කෝණික විස්ථාපනය.
S කියන විස්ථාපනය භ්‍රමණ චලිතයේදී කෝණික විස්ථාපනය. සරලරේඛීය චලිතයේදී ආරම්භක ප්‍රවේගය u කියලා ගත්තාම භ්‍රමණ චලිතය ගන්න එක අපි ඔමෙගා නෝට් කියනවා. සරලරේඛීය චලිතයේ අවසාන ප්‍රවේගය v කියලා ගත්තාම අපි ඒක භ්‍රමණ චලිතයේදී කියන්නේ ඔමෙගා 1 කියලා. සරලරේඛීය චලිතයේ කාලය ගත්තම t ගත්තම අපි ඒකට කියන්නේ භ්‍රමණ චලිතයේ t මොකෝ කාලය වෙනස් වෙන්නේ නැති හින්දා. උත්තරණ චලිතයේදී අපි කතා කරන පුතේ ත්වරණය කියන ත්වරණයේ ඒක භ්‍රමණ චලිතයේදී පුතේ ඇල්ෆා. පැහැදිලිද? එතකොට මට කියන්නේ දැන් සූත්‍ර ටික නිර්මාණය වෙනවා. සරලරේඛීය චලිතයේ සූත්‍ර මොනවාද? පළවෙනි එක v = u ධන at. එහෙනම් මේක මොකද සූත්‍රය? ඔමෙගා 1 සමානයි ඔමෙගා නෝට් ධන ඇල්ෆා d නේද? බලන්න ආදේශ කරන්න හරියට. ඊළඟට සරලරේඛීය චලිතය අපි කතා කරන v වර්ග සමානයි u වර්ග ධන 2as. ඒක භ්‍රමණ චලිතයට එනකොට ඔමෙගා 1 වර්ගය සමානයි ඔමෙගා නෝට් වර්ගය ධන 2 ඇල්ෆා t. ඊළඟට පුතේ අපි කතා කරනවා සරලරේඛීය චලිතයේදී s සමානයි ut ධන at වර්ග බෙදීම 2. දැන් s කියන්නේ කෝණික විස්ථාපනය. එතකොට මෙතනට එනකොට කෝණික විස්ථාපනය θ වෙනවා. θ සමානයි ඔමෙගා නෝට් t ධන ඇල්ෆා t වර්ගය බෙදීම 2. ඊළඟ පුතේ සරලරේඛීය චලිතය අපි කතා කරන s සමානයි u ධන v ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගය එකතු කරලා දෙකෙන් බෙදලා ගුණ කරන්න t වලින්. එතකොට මෙතන එන්නේ t ට සමානයි ඔමෙගා නෝට් ධන ඔමෙගා 1 බෙදන්න දෙකෙන් ගුණ කරන්න ගත වෙච්ච කාලය. එතකොට පුතේ අපිට මේ සම්බන්ධතාවය අස්සල කොට එනවා. උත්තරණ චලිතය භ්‍රමණ චලිතයට සම්බන්ධ. උත්තරණ චලිතය කියන්නේ ඔන්න ඔය කියන චලිතයක්. එතකොට මේ කියන වාහනයක් ගැන හිතමු. right? ඔය වාහනයක් ගැන හිතමු. වාහනේ ගමන් කරනවා. එයාගේ තියෙන ආරම්භ ප්‍රවේගය u. ඒ වාහනේ මෙතනට එනවා. එයාගේ අවසාන ප්‍රවේගය එතකොට අපි කතා කරමු v කියලා. එයා මෙතන ඉඳන් මෙතනට ගමන් කරලා තියෙන සමස්ත විස්ථාපන s කියලා කියමු. ගත වෙච්ච කාලය t. මෙයා ත්වරණයක් සිද්ධ වෙලා දිනවා. ඔන්න එන පද පහ බලන්න ලස්සනට. මම රවුම් කරන්නේ මේ පද පහ. මම රතු පෑනේ රවුම් කරනවා මේකේ තියෙන පද පහ. ආරම්භක කෝණික ප්‍රවේගය, අවසාන කෝණික ප්‍රවේගය, ගත වෙච්ච කාලය, කැරපුණ කෝණය. එහෙනම් බලන්න ඒ වගේම අපිට මෙයාගේ අනිත් පදේ ඇල්ෆා කෝණික ත්වරණය. නේද? එහෙනම් උත්තරණ චලිතය සහ භ්‍රමණ චලිතය අතර සම්බන්ධතාවය අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් මේ කියන කතන්දරයේදී හරි නේද පුතේ? එහෙනම් s කියන්නේ මෙතන විස්ථාපනය, මේක a කියන්නේ සිම්පල් a, ත්වරණය, u කියන්නේ ආරම්භ ප්‍රවේගය, v කියන්නේ අවසාන ප්‍රවේගය, කාලය t. එහෙනම් පොඩි සටහනක් ඔයා ඔක දාගන්නවා වගේ සටහන් පොතේ ඔයාලට සූත්‍ර ටික ටියුට් එකේ ගහලා තියෙනවා හරියටම සූත්‍ර ටික. එතන අනුපාඩු තියෙනවා නේද බලා ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ නැහැ හැබැයි ඕනනම් මේක දැන් මම සඳහන් කරලා තියෙනවා උතන ටියුට් එකේම පල්ලෙහා මම හිතන්නේ අවශ්‍ය වෙයි කියලා සීලෝ සූත්‍රය එතන පැහැදිලිව ඔයාලට දක්වලා තියෙනවා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ පුතේ. නම් පළවෙනි කොටස අවසන් වෙනවා අපේ මේ කියන කොටසේ ඉගෙන ගන්න ඕන කොටස් වල. එහෙනම් මේකදී අපිට ගන්න තියෙනවල සූත්‍ර ටික දාලා මූලික ගණන් ටික හදන්න යන්න තියෙනවා. එහෙනම් බලන්න පුතේ අභ්‍යාසය පළවෙනි අභ්‍යාසය බලන්න ඔයාලට සීලෝ සූත්‍රයේ දෙති පවතිනවා සූත්‍ර ටික කටපාඩම් කරගන්න ඕනේ. ඔමෙගා 1 සමානයි ඔමෙගා නෝට් ධන ඇල්ෆා t. ඔමෙගා වර්ග 1 වර්ග සමානයි ඔමෙගා නෝට් වර්ග ධන 2ක් ඇල්ෆා t. t කියන්නේ කැරිච්ච කෝණය නම් කෝණික ස්ථාපනය ඔමෙගා නෝට් t ධන ඇල්ෆා t වර්ග බෙදීම 2. t ට සමානයි ඔමෙගා ධන ඔමෙගා නෝට් ධන ඔමෙගා 1 බෙදන්න දෙකේ උම කරන්න කාලය. ඔය ටික මතක තියෙන්න ඕනේ. ඒතර මේ පද්ධතිය මතක තියෙන්න ඕනේ ඔයාලට. පැහැදිලි නේද? මේ දින භ්‍රමණ චලිතය මේ සරලරේඛීය චලිතය සම්බන්ධතාවය විදිහට සූත්‍ර ටික සියල්ලම මාට දාලා තියෙන කාලේ නාස්ති නොවෙන්න සූත්‍ර ටික හොඳට කටපාඩම් කරගන්න පුතේ. පැහැදිලි නේද? රයිට්. එහෙනම් අපි කෙලින්ම දැන් යමු පුතේ අපේ අභ්‍යාස ගොන්නට.